මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ටංග ශීලයේ සමාදන් වෙන නමස්කාරයේ බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादियामि पारुषा वाचा वेरमणि सिक्खापदं समादियामि संभप्पलापा वेरमणि सिक्खापदं समादियामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं आजीवाष्टमक सीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा प्रमादेन सम्पादितम् समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदं धम्मश्रवणकालोऽयं भदन्तः धम्मश्रवणकालोऽयं भदन्तः धम्मश्रवणकालोऽयं भदन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से एकमूलं विरावट्टं तिमलं पञ्चपन्थरं समुद्रं द्वादशावट्टं पातालं अतरीषिति सदैवत पिन्नुतुनि පටිච්ච සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඥානයත් නාම රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පහුගිය දේශනා දෙකකදීම අපි මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව දියසුලියකට උපමා කළා.
දියසුලියක ගැඹුරුම තැන තමයි පාතාලය. අද අපි මේ ඉදිරියට ගත්තු ප්‍රහේලිකා ගාථාවෙත් පාතාලයක් ගැන සඳහන් වෙනවා. අපි විමසලා බලමු මේ පටිච්චසමුප්පාද ධර්මයක් මේ පාතාලයත් අතර යම්කිසි සම්බන්ධතාවක් තියනවාද කියලා. සංයුත් සංගයේ දේවතා සංයුත්තේ එන ප්‍රහේලිකා ගාථාවක් මේ එක්තරා දේවතාවෙක් ධර්මකාරණා හතක් උපමා වශයෙන් රූපක වශයෙන් සම්පින්දනය කරලා මේ ගාථාවකින් ඉදිරිපත් කරගත් බවයි පෙන්වුම් කෙරෙන්නේ. මේ ගාථාවේ මතුපිටාර්ථය ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න බලමු. ඒක මූලං ද්විරා වට්ටං. එක මුලක් ඇති දෙකක් අතර කරකැවෙන තිමලං පංචපත්තරං කිලිටි මල තුනක් ඇති පස්සාකාර පැතිරීමක් ඇති සමුද්දං ද්වාදසාවට්ටං දියසුලි 12ක් ඇති සමුද්‍රයේ පාතාලං අතරී ඉසි පාතාලයෙන් ඍෂිවරයා ඊතර විය. එතකොට මේ ප්‍රහේලිකා ගාථා විතරයි එතන තියෙන්නේ. ඕක තෝරගන්න අමාරුයි. අටුවාවෙත් ඒක එක විදිහේ තේරුම් දෙනවා. අපි මේ ඇත්ත වශයෙන් අමාරුයි කියලා කිව්වට මේ ගාථාවේ දැක්වෙන මේ උපමා සූත්‍ර දේශනාවල ඊයේ තැන්වල තිබෙනවා. කොටින්ම කියත් ආරම්භයක වශයෙන් කිව්වොත් පාතාලයෙන්ම පටන් ගත්තොත් පාතාලය කියන සූත්‍රය දකින්න ලැබෙනවා සලායතන සංයුත්තේ වේදනා සංයුත්තේ පාතාල නමින්ම සූත්‍රයක් තියෙනවා. ඒකෙදි මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ශාරීරිකාං කෝ ඒතං භික්ඛවේ දුක්ඛානං වේදනානං අධිවචනං යදිනං පාතාලෝති. මහණෙනි ශාරීරික දුක් වේදනාවලටම වෙන නමක් තමයි පාතාලය කියලා කියන්නේ. ඔන්න එතකොට පාතාලය මේ පින්නතුන් අඳුනගත්තා. ඊළඟට සමුද්‍රය කියන්නේ මොකද්ද? මුහුද මොකද්ද කියන එක ඒකත් අපට අහු වෙනවා ඒ සලායතන වගේම එන සමුද්ද සූත්‍රයෙන්. ඒකේ මේ විදිහටයි දැක්වෙන්නේ. චක්ඛු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ තස්ස රූපමයෝ වේගෝ යෝතං රූපමයං වේගං සහති අයං උච්චති භික්ඛවේ අතරි චක්ඛු සමුද්දං සූමින් සාවට්ටං සදාහං සරකසං තින්නෝ පාරගතෝ තලිය තිට්ඨති බ්‍රාහ්මනෝ. මේකේ තේරුම මහණෙනි මේ ඇස පුරුෂයෙකුට සමුද්‍රයක මුහුදක. මේ මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා. යම් කෙනෙක් මේ රූපමය රළ වේග දරා ගනිත් එහෙම නැත්නම් ඒවට වරුත්තු දෙනවද? එබඳු මේ පුද්ගලයා හඳුන්වන්නේ ඒ පුද්ගලයා රළ සහිත දියසුලි සහිත ග්‍රහණ සහිත ඒ කියන්නේ අල්ලා ගැනීම සහිත රකුසන් සහිත මේ චක්කු සමුද්‍රයෙන් එතර වෙලා එගොඩට ගිහිල්ලා ඉන්න බ්‍රාහ්මණය හැටියට රහතන් වහන්සේ ගැනයි කියන්නේ. ඒ විදිහටම ඇස ගැන කිව්වා වගේම කන ගැනත් මේ පින්නතුන් දන්නවා ආයතන 6 ඇස කන නාසය දිවකය මන. ඒත් වශයෙන් අපිට ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය 6. ඉන්ද්‍රිය 6 ඒවට අදාළ අරමුණු හඳුන්වලා තියෙන්නේ රළ හැටියට. දැන් මේ රළ කියන වචනයට මේ කාලේ පාවිච්චි වෙනෝනේ තරංග කියලා. මේක අපි ටිකක් එහෙම විදිහට හිතලා බලමු. මේක ඇත්ත වශයෙන් මේ සලායතන මුල් කරගෙන භාවනා කරන යෝගාවචරින්ට වටිනා සූත්‍රයක්. මේ ඇහැ කියන මුහුදේ රූප නැමැති රළ වේග තියෙනවා, තරංග තියෙනවා. මේ රූප තරංග වලට අහු වුණොත් දියසුලියට ඇදිලා ගිහිල්ලා රූප නැමැති දියසුලියට ඇදිලා ගිහිල්ලා අන්තිමට ග්‍රහණයට අහු වෙලා රූප රකුසන්ට බිලි වෙනවා. ඒ වගේමයි කන ඔන්න තරංග කතාවට හොඳට ගැලපෙනකොට. කන නැමැති මුහුදේ ශබ්ද තරංග තියෙනවා. මේ ශබ්ද තරංග වේගයට අහු වුණොත් මොකද වෙන්නේ? ඒ දියසුලියට අහු වෙලා ග්‍රහණයට අහු වෙලා ශබ්ද රකුසන්ට ගොදුරු වෙනවා. ওই විදිහට හිතා ගන්න වෙන එකක් තමයි හිත පිළිබඳව තියෙනවා. මනසට ධම්ම තරංග ධම්ම රැලි. ඉතින් මේක විදර්ශනාට හුඟක් උපකාර වෙන දෙයක්. අපි මේක වරක් දැක්කයි, ඔක දැක්කයි, එක සැරයක් දැක්කයි කිව්වට මෙතන රළ වේග ගොඩක්
අපි දන්නේම නැතුව ඒ රැලි වෙලා අන්තිමට ඒ රැළ ගෙඩි වලට අපි අහු වෙනවා. ඔන්න ඒක අමතර දෙයක්. මේක ආශ්‍රයෙන් ගත යුතු. ඉතින් ඔන්න සමුද්‍රයේ එහෙම තේරුම් ගන්න. ඊළඟට ද්වාදසා වට්ටං 12 දියසුලියක් ගැන කියවෙනවා. දියසුලිය අමුතුවෙන් ඒක සූත්‍රයක් ඕනේ. ওই සූත්‍රයෙන්ම හෙළි වුණානේ. අර ආවට්ට කියලා කියවුණානේ. සාවට්ටං. දියසුලි සහිත මුහුදේ කියලා. ඒකට දියසුලි සහිත මුහුදේ කියන එක මෙතන 12ක් වෙලා තියෙන්නේ. කොහොමද? ඇසත්, රූපයත්, කනත්, ශබ්දයත්. ওই විදිහට සලකා ගන්න ඇස කන නාසය දිවකය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ එක එකක්ම ලෝකයා තුල තියෙනවා. ඒවා ආත්මය හැටියට සලකනවා. අසත් ආත්මයක් හැටියට සලකනවා, රූපයත් ආත්මයක් හැටියට සලකනවා, කනත් ආත්මයක් හැටියට සලකනවා, ශබ්දයත් ආත්මය. ඒක නිසා තමයි ඔය අනාත්ම ඒ පිළිබඳ සංඥාවේදී චක්කුං අනාත්තා, රූපං අනාත්තා, සෝතං අනාත්තා කියලා එහෙම භාවනා කරන්න කියලා තියෙනවා. එතකොට ඒ ආත්ම සංඥා තුලින් ඇහැ වටේත් රාල වේග කරකැවෙනවා. රූපය වටේත් කරකැවෙනවා. උහුම කරකැවිලා තමයි සුයේ සුලේට අහු වෙන්නේ. ඔන්න එතකොට සාවට්ට අය 12 ආවට්ටය 12 දිය සුලිය ඒක තුලින් මේ පින්නතුන් හඳුනාගත්තා. ඊළඟට පැතිරීම් පහ මොනවද කියන එක පංචපත්තරං. මේ පැතිරීම් පහ අපට සංයුත්ත නිකායේ සගතක වගේ මාර්ගීතු සූත්‍රයේ කියවෙනවා. පංචෝඝතින්නෝ අතරීද චට්ඨං ඔය රහතන් වහන්සේ පිළිබඳව සැඬ වතුරු පහකින් නතර වුණා කියලා කියනවා. මේ සැඬ වතුරු පහ තමයි අපිට ගන්න තියෙන්නේ පංචකාම සම්පත්තිය. පංචකාම සම්පත්තිය තුලයි පැතිරෙන්නේ. ඒ පැතිරීම ප්‍රතිඵලය මොකක්ද? මල තුනකට අහු වෙනවා. කිලිටි තුනකට අහු වෙනවා. ඒ කිලිටි තුනත් අපිට එක්තරා සූත්‍රයකින් හෙළි වෙනවා. ඒත් වේදනා සංයුත්තේ බාලිසික සූත්‍රය. බාලිසික සූත්‍රයෙන් මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යස්ස රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා සෝ ඉමං සමුද්දං සදාහං සරක්ඛසං සෞමි භයං දුත්තරං අච්චතරි. මේ කියන්නේ යමකු තුල රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් විරාජිතා කියන්නේ මැකී ගොස් ඇත්ද. මේ රහතන් වහන්සේ ගැන කියන්නේ. එබඳු ඒ රහතන් වහන්සේ ඔන්න ඊතර වුණා අර කියාපු ග්‍රහණ සහිත දියසුලි සහිත ඊළඟට රළ සහිත මේ මුහුදින් ඇස නැමැති මුහුදින් ඊතර වුණා වගේ. ඒ ඊතර වුණා කියන එක මේ ඔක්කොම පෙළ ගැහිලා ඉන හැටි බලන්න. එතකොට ඔන්න ඒ රාග, දෝෂ, ද්වේෂ, අවිජ්ජා කියන එක මල හැටියට තේරුම් ගන්න. ඊළඟට හිමලං පංචපත්තරං සමුද්දං. ඊළඟට තියෙන දිරාවට්ටං කියන එක. ආවට්ට දෙක. ඒ කියන්නේ දෙකක් අතර කරකැවීම මොකක්ද කියන එකත් ඒකටත් අපිට අහු වෙනවා. ඒත් වේදනා සංයුත්තේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. සල්ලත්තේන කියන සූත්‍රයේ අශෘතවත් ප්‍රත්‍යඥයා පිළිබඳව. අශෘතවත් ප්‍රත්‍යඥයා කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ තේරුම් ගත්තේ නැති සාමාන්‍ය පුදුනා ප්‍රත්‍යඥ පුද්ගලයා. ඒ පුද්ගලයා පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ කාම සුඛං අභිනන්දති. කංකිස්ස හේතු. ඒ කියන්නේ අශෘතවත් ප්‍රත්‍යඥයා දුක් වේදනාවෙන් ස්පර්ශ කරනු ලැබුවේ කාම සුඛය පිළිබඳව සතුට වේ. මක් නිසාද යත් එනෙහි බික්කවේ අශෘතවා පුතුජනෝ පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණං අඤ්ඤත්‍ර කාම සුඛ. ඒ පුහුදුනා දන්නේ නැහැ කාම සුඛය ඇර මේ දුක් වේදනාවෙන් නික්මීමක්. ඒක නිසා මේ සාමාන්‍ය ලෝකයා සැප දුක් අතර කරකැවෙනවා. අපි අර සීසෝ පැදිල්ලක් කියලා හැම කිව්වේ. ඒ නොදුක් නොසුව වේදනාව පිළිබඳව අවිද්‍යාව තියෙනවා. ඒක දන්නේ නැහැ. ඒකට කැමතිත් නැහැ. නොදුක් නොසුව වේදනාව කියලා කියන්නේ මධ්‍යස්ථ වේදනාවට කැමතිත් නැහැ. එතන අවිද්‍යාව තියෙනවා. ඊළාට සැප වේදනාව යටින් රාගානුසය තියෙනවා. දුක් වේදනාව යටින් පටිඝානුසය තියෙනවා. ඔන්න එතකොට ගැලපෙන්නේ රාග, දෝෂ, අවිජ්ජා කියන මල තුන වැඩෙනවා. ඔන්න එතකොට ඒකත් කිව්වා. ඊළඟට එන අපිමට එන්නේ අපි ඒක මූලං මොකද්ද මේ තනි මුල ඒක මූලය. ඒකත් අපට හැලි වෙනවා. ඒත් වේදනා සංයුත්තෙම ඒ නමින්ම තියෙන පස්ස මූලක සූත්‍රය. පස්ස මූලක සූත්‍රය. ඒකෙ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. තිස්සෝ ීමා භික්කවේ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස සමුදයා කත්මා තිස්සෝ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා. මහණෙනි මෙන්න මෙහෙම වේදනා තුනක් තියෙනවා. ස්පර්ශයෙන් හටගත්, ස්පර්ශය මුල් කරගත්, ස්පර්ශය නිදාන කරගත්, ස්පර්ශයෙන් හටගත්, ස්පර්ශයෙන් සමුදය කරගත් මොනවද වේදනා තුන? සැප වේදනාව, දුක් වේදනාව, නොදුක් නොසු වේදනාව.
ඉතින් අපට ඕන කරන කාරණේ අන්න අර ස්පර්ශ මූලකා කියලා එතන කියවෙනවා. ස්පර්ශය මුල් කරගෙන මේ වේදනාව ඇති වෙන්නේ. ඉතින් අපි මේ විදිහට තේරුවට මොකද කවුරුත් වගේ පිළිගන්න මේ අටුවාචාරින් වහන්සේගේ ඒ අටුවාවල සඳහන් වෙන්නේ නම් වෙන විවරණයක්. මේ පින්නතුන්ට ඕක නම් ඒකත් පිළිගන්න පුළුවන් වෙන්න අපි ඒකත් මේ අවස්ථාවේ සඳහන් කරනවා. අපි මේ පාතාලයේ ඉඳලා උඩට විවරණය කළා අටුවාචාරින් වහන්සේ මුල ඉඳලා පාතාලය දක්වා විවරණය කරනවා මෙහෙම. ඒක මූලං කියන එක අටුවාවේ තෝරන්නේ මෙහෙමයි. සංසාරේ සත්වයා මේ සංසාරේ පැවැත්මට හේතු වෙන්නේ ඒකට මුල අවිද්‍යාවයි තණ්හාවයි කියන මුල් දෙකක් තියෙනවා. හැබැයි මොනියම් හේතුවකින් හෝ අටුවාචාරින් වහන්සේ කියනවා මෙතෙන්දී අපි ගන්න ඕනේ තණ්හාවයි. ඔන්න මතක තියාගන්න අටුවාවේ කියන්නේ එකම මුල නම් තණ්හාවයි. ඊළඟට දි รา වට්ටම් දෙකක් අතර කරකැවීම කියන එක අටුවාවේ තෝරන්නේ ශාස්ත්‍රද දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි අතරේ ලෝකයා කරකැවෙන්නේ. ඔන්න ඔහොමයි තෝරන්නේ. ඒක මූලං දි รา වට්ටම්. ඊළඟට පංචපත්තරං කියන එක නම් පැතිරීම් පහ කියන එක නම් අර අපි කිව්වා වගේම පංචකාමී කියන එක අටුවා පිළිගන්නවා. තිමලං කියලා කියන්නේ මල තුන, කිලිටි තුන, රාග දෝෂ මෝහ කියලා තෝරනවා. අපි කිව්වා අවිජ්ජා කියලා රාග දෝෂ මෝහ කියලා තෝරනවා. ඊළඟට සමුද්ද කියන එක මුහුද තෝරන්නේ ඒ තණ්හාව හැටියට. මුහුද තණ්හාවම සමුද්දා. ඊළඟට දියසුලි හඳුන්වන්නේ නම් අර අපි කිව්වා වගේම 12 ආයතන හැටියට. ආයතන 12 හැටියට. එතෙන්දී අපි කිව්ව අදහසම තමයි එතනක් තියෙන්නේ. නමුත් ඔන්න අන්තිමට පාතාලය තෝරන්නේ ඒකත් තණ්හාව හැටියට. එතකොට මේ අටුවාවේ කියන හැටියට මේ උපමා හතෙන් තුනක්ම තණ්හාව හැටියට ගන්න ඕන. ඒක කොච්චර සාධාරණද කියලා හිතලා බලන්න ඕනේ අර්ථවත්ද කියලා. මුලත් තණ්හාවයි මේ මොහොතත් තණ්හාවයි. ඔය විදිහට ඒ තණ්හාව තුන් තැනකම තියෙනවා මෙතන. ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. පාතාලයක් තණ්හාව. ඒකයි අපි ඔය කිව්වේ මේක වටිනාම සූත්‍රයක්. එතකොට මේ සූත්‍රයේ තුලින් අපි මතු කරගන්න වැදගත්ම කාරණය තමයි මේ පස්ස මූලක කියන වචනේ. ස්පර්ශයේ තියෙන වැදගත්කම. එතකොට මේ ස්පර්ශය කියලා කියන වචනේ ගැන සූත්‍ර දේශනා අතරින් ගැඹුරුම විවරණය අපට හමු වෙන්නේ දීඝනිකායේ මහා නිදාන සූත්‍රයෙන්. දැන් අපි ඒකටයි මාරුවේ. මේ මහා නිදාන සූත්‍රයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියතොත් සතිපට්ඨාන සූත්‍රයට කිට්ටු කරන්න පුළුවන් යම් අර්ථය යම් පේනුමකින් යම් විදියකින් යම් තරමකට ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය වගේම ඒක දේශනා කරන්නට යෙදුනේ කුරු රටේ කම්මාස ධම්ම නැමැති නියම් ගමේදී මෙහෙමයි සඳහන් වෙන්නේ නිදාන කතාවේදී බුදුරජාණන් වහන්සේ කුරු රටේ වැඩ වාසය කරන අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි මේ ආශ්චර්යයි මේක අద్භූතයි කොයිතරම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුද ඒ වගේම ගැඹුරු හැටියට පේනවාද කියන එක හරිම ආශ්චර්යවත්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මට මේ එහෙම වුණාට මොකද මේ පටිච්චසමුප්පාදේ මට බොහොම සරල හැටියට වැටහෙනවා. බොහොම සරල හැටියට වැටහෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේකට දක්වන ප්‍රතිචාරය මොකද්ද? මා හේවං ආනන්ද මා හේවං ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්ද. මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි පෙනුමටත් ගැඹුරුයි. ඊළඟට කියන එකේ වැදගත්කම මහා ආනන්ද මෙන්න මේ ධර්මය නොතේරීම නිසා වටහා නොගැනීම නිසා තමයි මේ ප්‍රජාව මේ සත්ව ප්‍රජාව මේ දීර්ඝ සංසාරේ අවුල්ුණු නූල් බෝලයක් වගේ අවුල්ුණු බබුස් තන වැටියක් වගේ අපායෙන් දුගතියෙන් සංසාරයෙන් බේරෙන්නේ මිදෙන්නේ නැත්තේ. ඒ තරම් ඒ ව්‍යාකූල තත්යකටපත් වෙලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්ම නොදැනීම නිසා කියලා. ඔන්න එතන ඉඳලා බුදුරජාන් වහන්සේ හරියට ගෝලයකට යමක් තෝරලා දෙන්න වගේ මේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමින් වහන්සේට පියවරෙන් පියවරට මේ පටිච්චසමුප්පාදයේ ඊ타ත්ම ගැඹුරු අංශ කීපයක් විවරණය කරනවා. ඒවා දැන් අත් වශයෙන්ම ගැඹුරු සූත්‍රයක් හැටියට බොහෝ දෙනා සලකන එක අපි තේරුම් කරන්න බලමු. ගැඹුරුයි කියලා බලන්න දෙයක් නෑ. ඉතින් මේ ඒකෙදී අපි කෙටියෙන් කිව්වොත් ඒකේ මූලික පරමාර්ථය පෙන්වුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ අර පස්ස ගැනනේ අපි කතා කරේ. නාම රූපේ අපි කලින් කිව්වා නාමය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බව. රූපය කියලා කියන්නේ මහා භූත ධර්ම කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්‍රයෙන් ගත්තු රූපේ සංඥා බව. එතකොට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී නාමයත් රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඊළඟට
නාම රූපයත් විඥානයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් පුදුමාකාරයෙන් පැහැදිලි කරනවා. පියවරෙන් පියවරට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්වමින් ප්‍රශ්නෝත්තර වශයෙන්. ඉතින් මෙතෙන්දී අපි මේ කාරණය මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන්න බලනවා. ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මේ සූත්‍රයේ විශේෂත්වය. දැන් බොහෝ දෙනා පටිච්චසමුපාදේ තෝරනකොට අපි කියවනේ ඔය සම්මත මේ හැටියට අවිජ්ජාවෙන් ඉඳලා මේ තෝරන්නේ අවිජ්ජා සංකාර. එදා මහා ප්‍රධාන සූත්‍රයේත් අවිජ්ජා සංකාර සඳහන් වෙන්නේ නැහැ. මේ සූත්‍රයේත් අවිජ්ජා සංකාර සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රධාන මූලික වැදගත්ම තැන හැටියට දක්වන්නේ මෙන්න විඥාන නාම රූප දෙකේ සම්බන්ධයයි. තවත් කාරණයක් බැලුව බැලමට මේ සූත්‍රයේ දැන් සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු විඥාන දැන් දන්නවනේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්ස නාම රූපයත් ස්පර්ශයත් අතර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා සලආයතනය. නමුත් මේ සූත්‍රයේ බැලුව බැලමට සලආයතනය සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එක සූත්‍රයේ තැනක සඳහන් වෙනවා ස්පර්ශය කියන්නේ මොකක්ද කියලා. ස්පර්ශය කියලා කියන්නේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස ඕන නොකියුවා කියලා කියන්න බෑ ඒකට. ස්පර්ශය තෝරන්නේ අන්න අර කියාපු ආයතන 6 ආශ්‍රේණුයි. ඔන්න ඊළඟට මෙතන වැදගත්ම කාරණේ තමයි අර අපි කිව්වා වගේ නාමයක් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පෙන්වුම් කිරීම. අපි එදත් පෙන්වුම් කළා නාමය කියලා කියන්නේ යමක් හඳුනා ගැනීම පිළිබඳ පැත්ත. මේ ස්පර්ශයේ තියෙන දෙපැත්තක්. ගැටීම හඳුනා ගැනීමත් කියන එක. එතකොට මෙතෙන්දී යන්නේ සියුම් කාරණයක් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර වශයෙන් ආනන්ද ස්වාමීන්ට පෙන්වු කරන්නේ. එතන මෙන්න මේ විදිහට අමුතු වචනක් යොදනවා. අපි ඒවා පුළුවන් තරම් සරල කරන්න බලන්නම්. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නන්නේ මෙහෙමයි. ආනන්ද කියලා එහෙම තේරුම් කරන එක අවසානයේ නිගමනයේ යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් නාමකායයක් පෙන්눔 කළ හැකිද ඒ ලකුණු ඒ ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැතිනම් රූපකායෙහි අධිවචන සම්පස්සයක් පෙන්눔 කළ නොහැකි. මේ සූත්‍රයේ විශේෂ වචන දෙකක් සඳහන් වෙනවා අධිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා. අන්න ඒක කලින් මතක තියාගන්න ඕන. ඒක තමයි බොහෝ දිනාට ගැටලුවක් වෙලා තියෙන්නේ. ස්පර්ශය කියන වචනය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි අමුතුම විදිය වචන දෙකක්. අධිවචන සම්පස්ස පටිඝ සම්පස්ස. ඒකෙදි දැන් අපි අර නාමය කියන එක නම් කිරීම හා සම්බන්ධව කිව්ව නිසා ඔන්න තේරුම් කරන්න ලේසි. අධිවචන කියලා කියන්නේ පින්නතුනි භාෂාව හා සම්බන්ධ දෙයක්. මොකද අධිවචන නිරුක්ති ප්‍රඥප්ති කියන ඒවා ඒ භාෂාවට අදාළයි. යමක් තේරුම් කිරීමේදී උපකාර වන දේවල්. එතකොට මේ ස්පර්ශයේ තියෙනවා හඳුනා ගැනීම පැත්තක්. අධිවචන සම්පස්ස කියන්නේ ඒකයි. ඊළඟට ගැටීම් පැත්ත තමයි පටිඝ සම්පස්ස කියන්නේ. ඔන්න ඔය දෙක එකිනෙකට උපකාර වෙන හැටි පෙන්වන්නේ මෙතෙන්දී. ඒකට බුදුරජාණන් ඉස්සෙල්ල ප්‍රකාශ කරන්නේ යම් ආකාර ලකුණු නිමිති ආදියකින් නාම කායයක් නාමය කියන එකක් පෙන්눔 කරනවද ඒ ලකුණු නිමිති නොමැතිව රූපකායෙහි අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ. රූපකාය පිළිබඳව අධිවචන කියලා කියන හඳුන්වීමක් පෙන්눔 කරන්න බෑ නාමකායක් නැත්නම්. ඔන්න ඒකේ අනිත් පැත්ත කියනවා. යම් ආකාර යම් ලකුණු යම් නිමිති යම් මාත්‍රිකා වලින් රූපකායක් පෙන්눔 කළ හැකිද? ඒ ලකුණු ඒ නිමිති ඒ ආකාරය ආදියක් නොමැතිනම් නාමකායෙහි පටිඝ සම්පස්සයක් පෙන්눔 කරන්න බෑ. ටිකක් හොඳට අහුන් කරන දෙන කෙනාට තේරෙයි. ඔන්න මේ අපි මේක තේරුම් ගන්න කෙටි උපමාවක් කිව්වොත් ස්පර්ශය කියලා කියන්නේ නාමයේත් රූපයේත් දෙබිඩි දරුවෙක් වගේ. මොකද නාමෙහි නම් කිරීමත් අවශ්‍ය වෙනවා රූපෙහි ගැටීමත් අවශ්‍ය වෙනවා ස්පර්ශය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට. මේ කියන්නේ සවිඥානික ලෝකයේ. අවිඥානික ලෝකයේ නෙමෙයි. සවිඥානික ලෝකයේ ගැටීම කියන එක තේරුම් ගැනීමට නාමයෙන් කෙරෙන නාමය කියලා කියනකොට මතක තියාගන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්ම වලින් තමයි යමක් හඳුනගන්නේ. ඒක දන්නවනේ. එතකොට රූපය කියලා කියන්නේ ඒ හැඳින ගැනීම තුලින් මහා භූත ධර්ම වන පඨවි ආපෝ තේජෝ වායෝ ඒවයි ගැටීමකුත් තියෙනවා. අපි කලින් කියන්නේ නැති මං හිතන්නේ අර අන්දේ ගිහිලා හිම කැටයක හැබුණොත් එහෙම ඉස්සෙල්ලම පඨවි සංඥාව ගන්න. ඒක ටිකක් දිය වෙනකොට පස්සේ බලනකොට මෙන්න ආපෝ. ඊට පස්සේ ඔන්න වායෝ. ඒ විදිහට මේ ලෝකයා හඳුනගන්නේ මහා භූත ධර්ම අන්දයා වගේම ඒවා ඊළාට ඒවා නම් කරනවා. ඉතින් කොහොම හරි ඔන්න ඒ ගැටීමකුත් අවශ්‍ය වෙනවා.
එතකොට මේක නාමකායයට උපකාර වෙන ලකුණු තුලින් රූපකායයට හැඳින්වීමක් වෙනවා. රූපකායයට අදාළ නිමිති වලින් නාමකායයට ගැටීමක් වෙනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණ කරන තව කියනවා. ආනන්ද යම් ආකාර ලකුණු නිමිති වලින් නාමකායක් හෝ රූපකායක් හෝ පෙන්වුම් කළ හැකිද? ඒ ආකාර ලකුණු නිමිති ආදිය නොමැතිනම් අධිවචන සම්පස්සයක්වත් පාටික සම්පස්සයක්වත් පෙන්වුම් කරන්න බැරි. ඔන්න ඊළඟට අවසාන වශයෙන් කියනවා යම් ආකාර ලකුණු නිමිති ආදියකින් නාම රූපයක් පෙන්වුම් කළ හැකිද? එහෙම එකක් නොමැතිනම් ස්පර්ශයක් කියන අවස්ථාවකුත් දැක්විය නොහැකි. අනේ නිගමන 4. ඉස්සෙල්ලා කිව්වේ නාමය දක්වන නාමයට අදාළ ලකුණු නොමැතිනම් රූපෙහි අධිවචන සම්පස්සයක් නැහැ. රූපයට වුණ කරන නාමයේ පිහිට. ඊළඟට කියනවා රූපයට අදාළ යම් ලකුණු නිමිති නැමෙතනම් නාමයට ගැටීම කියන සංකල්පයක කෙන්නේ නැති. ඊළඟට කියනවා මේ දෙකම නැත්නම් අධිවචන සම්පස්සේ පැටික සම්පස්සේ දෙපැත්තක් නැහැ. අන්තිමට කියනවා නාම රූපයක් නැත්නම් පස්සේකුත් නැහැ. ඔන්න එතකොට ඒක ගැන කිව්වා. ඊළඟට අපි පිළ තියෙන හැටියට තව ඊපස්සේ විවරණ කරන්න බලමු. ඊළඟට ඕන තව කාරණයකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතෙන් දියන්නේ විඥානියත් නාම රූපයත් අතර සම්බන්ධය. ඒක තමයි තාමත්ම ගැඹුරු තැන. ඒකෙදිත් අර බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවරට ආනන්ද සාන්නාංශයට කියන්න සිද්ධ වෙන උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා පෙන්눔 කරන්නේ ඔව් කියන එක නෙවෙයි නැtei කියන එකට උත්තර දෙන්න විදිහටයි අහන්නේ බුදුරජාණන් වහන්සේ. ඔන්න මෙහෙම ඉස්සෙල්ලාම පෙන්눔 කරන්නේ නාම රූපයට විඥානය අවශ්‍ය බව පෙන්눔 කරන්නේ මේ විදිහටයි. ආනන්ද විඥානයේ මෞගුසකට බැසගත්තේ නැතිනම් මෞගුසක නාම රූපයක් ඉතිරිවන්නේද නැත මේ ස්වාමීන් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එයින් පෙන්වු කරන්නේ මොකද්ද? අපි එක ඩිංගක් කියලා හිතමු. දැන් සමහරු හිතන්නේ ඔය විදේශිකයන් මේ දෙනුකුත් බටහිර මනෝවිද්‍යාඥයන් විඥානය ගැන විතරනේ කතා කරන්නේ, නාම රූපය ගැන කතා කරන්නේම නැහැනේ. මේ මරණ අවස්ථාව ගැන හැමෝම කතා කරනවා. දැන් කාලේ ඔය ලස්සන වචන එන්ඩී ආරේඩී මොනවද දාගෙන. නමුත් අවසානයේ බලනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මැරෙන්න කලින් මෙතකොට මව් කුසක නාම රූප සටහනක් ඇවිල්ලා තියෙනවා. විඥානය ගිහිල්ලා එකතු වුණේ නැත්නම් අන්න නාම රූපය එතන වැඩෙන්නේ නැහැ. එහෙම නැත්නම් විඥානයේ පිහිට නැත්නම් නාම රූපයක් එතන මව් කුසේ ශේෂවන්නේ නැහැ. ඊළඟට කියනවා එපමණක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ යම් කිසි විදියකින් ආනන්ද ඒ විඥානයේ මව් කුසෙන් ගිලිහි ගියොත් නාම රූපය වැඩිලා ඉත්තත්ව කියලා කියන මෙන්න මේ භව tattවයට උත්පත්තියක් ලබනවද? මව් කුසට අපි හිතමු ඒ ඉස්සෙල්ලාම අර මඩ පැල්ලම වගේ නාම රූප අවසාන හිතේ අරමුණ නාම රූපය බව දන්නවනේ. ඔය ගති නිමිත්ත ආදී වශයෙන් ඔය කියන්නේ. ඒක ගිහිල්ලා සටහන තියෙනවා. නමුත් තාම විඥානයේ යනතුරු ඒක ජීවියක් බවට පත් වුණා. ඒක සජීවී වෙන්නේ විඥානයත් එකතු වුණාම. එහෙම සජීවී වුණාට මොකද අර ඉන්න කාලය තුල කොතිකුත් මේ පින්නතුන අහලා තියෙනෝනේ මූඩ ගර්භ කතාන්තර එහෙම. දරුව බලාපොරොත්තු වුණාට මව්පියන් අන්තිමට බලනකොට නිකන් මස් ගුඩියක් විතරයි එළියට එන්නේ. මොකද හේතුව? අර විඥානය බැහැර වුණා. යම් කිසි කර්ම හේතුවක් නිසා විඥානය ගිලී ගියා නම් එහෙනම් අර නාම රූපය ඉත්තත්ව කියලා කියන මේ භව tattවයට උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකත් ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගත්තා. ඔන්න එතනින් නවත්තන්නේ බුදුරජාණන් ඊළඟට ප්‍රකාශ කරනවා. යම් කිසි විදියක ආනන්ද දරුවෙකුගේ හෝ දැරියකගේ විඥානය ලාබාල කාලයේදීම ගිලිහි ගියොත් ඒ දරුවාගේ හෝ දැරියගේ නාම රූපය මහත් බවට විපුල බවට වැඩෙන්නේ නේද? නැත්නම් මේ ස්වාමීනි. ඔන්න එතන උත්තිලි වෙන කාරණයක්. ඉතින් ඒ කියන්නේ අපි මේ සාමාන්‍ය ලෝකයා නාම රූපය කියලා කියන්නේ අන්න අර විඥානය අපට පේන්නේ නැහනේ. විඥාණයෙන් ක්‍රියාත්මක වන අර නාම රූප කොටස. එතකොට ඒක උපන්නට පස්සේ විඥානය ගිලිහිලා ගියොත් ඒක මලකඳක් මිසක් නාම රූපයක් නෙවෙයිනේ. අන්න ඒකත් එතකොට තහවුරුනවා. ඔය කාරණා ඔය සාධක තුන ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්නවලා ඉවරලා ඔන්න බුදුරජාණන් වහන්සේ නිගමනය දෙනවා. ඒක නිසා ආනන්ද එතන වචන කීපයක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ. ඒසෝව හේතු, ඒසපච්චයෝ, ඒස සමුදයෝ, ඒස ඔය විදිහට වචන ගන්න. ඒක නිසා ආනන්ද මෙන්න මේකමයි හේතුව ප්‍රත්‍ය නිදානයේ නාම රූපයට විඥානය. නාම රූපයට විඥානය නැතුව බෑ කියන එක එහෙම එත්තු ගන්නවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම විඥාණයටත් නාම රූපය නැතුව බෑ කියන එක ඒකෙදී නම් එක වාක්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කාරණේ පෙන්වු කරනවා. ඒක මොකද්ද? ආනන්ද
විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාවක් නොලැබුවේ නම් යම් මේකින් නොලැබුවේ නම් එහෙමනම් නැවත උපජාතියක් ජරා මරණ ආදියක් පෙන්වුම් කළ හැකි වේද නැත මේ කියලා. ඒ කියන්නේ විඥානය නාම රූපයක පිහිටියේ නැත්නම් භව tattයක් නෑ. භව tattයක් නෑ. ඒවා නැවත උත්පත්ති කතාවක් නෑ. ඉතින් ඔකේ අර දිගට කියන්න බෑ. රහතන් වහන්සේලා කරන්නේ අන්න අර විඥානය නාම රූපේ නොපිහිටින tattයට අපි අපපතිත tattයට ගෙනීම. ඉතින් ওই විදිහට විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වුම් කරලා ඉවර වෙලා ඔන්න ඊළඟට මහ පුදුම ප්‍රකාශයයි. ගැඹුරු ප්‍රකාශයක් ඒකින් හකුලලා දක්වන මේ කාරණය. එම නිසා ආනන්ද ඊළඟට මෙතකින් මේ ආනන්ද කෙනෙක් උපදනේ අපි මේ පාළි වචනේ වෙනුවට මේ පහසු වෙන්න සිංහල විතරක් කියමු. එම නිසා ආනන්ද මෙතකින් මේ කෙනෙක් උපදනේ හෝ දිරනේ හෝ මේ යන්නේ හෝ චුතවන්නේ හෝ නැවත උපදින්නේ හෝ මෙතකින් මේ ආනන්ද අධිවචන මාර්ගයක්, නිරුක්ති මාර්ගයක්, ප්‍රඥා මාර්ගයක් පෙන්눔 කළ හැකි. මෙතෙක් දුරට ආනන්ද ප්‍රඥාවගේ බැසගැන්ම ඇත්තේ මෙතෙක් දුරට ආනන්ද ඉක්ඛත්ව කියලා කියන මේ භව tattයක් සඳහා ඔන්න වචනේ නෝ වට්ටයක් කරකැවෙන්නේ මෙතෙක් දුරටද විඥානීය සහ නාම රූපය. අවසාන කරන්නේ කොහොමද? විඥානය සහ නාම රූපය අතර වටයක් කරකැවෙන නිසා තමයි කෙනෙක් උපදින්නෙත්, දිරන්නෙත්, මැරෙන්නෙත්, චුත වෙන්නෙත්, නැවත උපදින්නෙත්. ඒ ඉපදීම ඒ පිළිබඳව අධිවචන සම්පස්ස, ඒ පිළිබඳව ව්‍යවහාර මාත්‍රයක් පවා කරන්න පුළුවන් වෙන්නේ අධිවචන නිරුක්ති. ඒ වගේම ප්‍රඥාව එතනින් ඉවර වෙනවා. ඊට එහාට යන්නේ නැහැ. මේ දෙක තුල තමයි ඔක්කොම ගැටලුව කියන එකයි ප්‍රඥාව මෙතන අන්තිමට කියන්නේ. මේ පැවැත්ම කියන එකෙන් අපිට පැහැදිලි වෙන්නේ දෙකක් අතර කරකැවීමයි. වට්ටයක්. අපි කන්නේ කියන්නේ නැති සමහර විට ඔය මිලක් නියම කරන්න බෑ. සැපයීමක් ඉල්ලීමක් අතර ඒ වට්ටයක් නැත්නම් ඒ වගේ මෙතනත් විඥාන නාම රූප දෙක වට්ටය තුලයි සත්‍යේ පිළිබඳ ප්‍රඥාප්තිය පිළිබඳ කයි කතාන්තර ඔක්කොම තියෙන්නේ. ඔන්න ওই විදිහට ගැඹුරුම දේශනාවක් මෙතන මේ මහා නිදාන සූත්‍රයේ තියෙන්නේ. මෙතන මේ අපි මේ පස්ස ගැන කියාපු එක වැඩි දෙනෙකුට පැහැදිලි නැති නිසා අපි ටිකක් බලමු අර වෙනදා වගේ උපමා ලෝකෙට යන්න බලමු මේක ටිකක් තේරුම් ගන්න. මේ ස්පර්ශය කියලා කියන ගැටීම අපි සවිඥානික ලෝකයේ ගැටීම කියන එකේදී අර දෙකක් පිළිබඳ හැඟීම ඉබේටම එනවා. විඥානය දන්නවනේ මේ සවිඥානික ලෝකය කියන්නේ විඥානය සහිතයි. අපි ඉස්සෙල්ලා හිතමු අවිඥානික ලෝකය ගැන. ඒ කියන්නේ ගස් ගල් ආදිය ගැන. ඕනේ අපි හිතමු ගලක් අරගෙන වීසි කරනවා තව ගලක් උඩට. ඒ ගල මේ ගලේ හැබුණාම අර ගලේ පතුරු ගියත් අර ගලයක් ඇති වෙන්නේ නැහනේ. අර ගලයක් ඇති වෙන්නේ ඒ ගල කියන්නේ තමසෙ මොකද මගේ ඇඟේ හැබුණේ කියලා. නමුත් ඒ தત્ත්වය නැහනේ ටිකකට හිතන්න මේ පින්නතුන් මේ කලබලකාර වෙලාවක නගරයේ ඔය පාදික වේදිකාවක යන අතරේ හිටි ගමම්ම Tamanටත් ඉක්මන් තව අනිත් කෙනාටත් ඉක්මන් ගිහිල්ලා හැපුණ හැටිය තමසෙ මොකද මගේ ඇඟේ හැපෙන්නේ. එන් තමසෙනේ මගේ ඇඟේ හැපුණේ. ඒ ඇති ඉතින් මහ කල වැඩ ගෑනි කරගන්න. අන්න බලන්න එතෙන්දි අර ආදිවචන සම්පස්ස පටික සම්පස්ස. දැන් අර ගලේ කතාව ගලේ අර ගලයක් නෑ. ඒ වගේ තවත් උපමාවක් අපි කියමු. ඒ උපමාව නම් අපි අපේ දේශනා මාලාවේදීත් කියවපු එක. ඔය බඩු වාසුන්නලට උනත් තේරෙන එක. මොකද්ද ඒක දැන් බොහෝ දෙනා පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔන්න බඩු වාසුන්නේ කෙනෙක්. දොර ලෑලි පළු දෙකක් එකතු කරලා දොරක් හදනවා. දොරක් හදන ඒ දෙක පුරුද්දන අවස්ථාවේ සමහර විට බඩු වාසුන්නේ කියාවි ගෝලයට මේකේ මේ හේතුව හරිනේ කියලා. ගෝලයට අවබෝධයක් නැත්නම් සමහර විට අහවි වාසුන්නේ මේ වම් පැත්තේ ලෑල්ලද දකුණු පැත්තේ ලෑල්ල හේතු වෙන්නේ දකුණු පැත්තේ ලෑල්ලද වම් පැත්තේ ලෑල්ල හේතු වෙන්නේ. ඒක මොඩ ප්‍රශ්නයක් නේ. මොකද ඒකට හේතුව කාර්මිකයින් තුල සිරිතක් තියෙනවා. ඒ තමන් වැඩ කරන මෙවනම් මාදියට පණ දෙනවා ප්‍රාණත්වාරෝපණය කරනවා. දැන් මට ආරංචි මං වැඩි දන්නේ නැහැ. ඌව ගැන පරිගණක ලෝකෙත් පරිගණක යන්ත්‍රය ඇතුලේ කවුදෝ ඉන්නවයි කියලා කියනවා. ඒ අරකයි අපි මේ ලෝකයා තුල තියෙන ඒ මුවාවම තමයි අපි ආරෝපණය කරන්නේ ගස් ගල් වලට. සිත් පිට නැති ගස් ගල් වලට. ඉතින් බලන්න අර ගලේ පතුරක් ගියත් අරගලයක් ඇති වුණේ නැහැ. නමුත් මේ මිනිස්සෙක් අර විදිහට හැබුණොත් එහෙම කොහොමද වෙන්නේ? ඔන්න පස්ස ගැන ওই ටික තේරුම් ගන්න. පාසුන් නැරට තේරුම් ගන්න පුළුවන්. අර කියාපු පුරුද්දේදී අපි පුරුද්දාම ගැන කතා කරනකොට අපි පණ දෙනවා අර ඒවට. ඉතින් ওই විදිහේ ස්පර්ශය කියන අන්නේ ගැඹුරු පැත්ත තමයි අධිවචන සම්පස්සේ. මේකේ හඳුනා ගැනීම පැත්තකුත් තියෙනවා. හඳුනා ගැනීම පැත්තකුත් තියෙනවා, ගැටීම් පැත්තකුත් තියෙනවා.
එතකොට අවිඥානික ලෝකේ නම් අර ගැටීම කියන එක පවා අපි ආරෝපණය කරන දෙයක්. අපි ආරෝපණය කරන දෙයක්. ගලක හැපිලා තියෙනවා කියලා කියන්නේ ඒක අපිම ආරෝපණය කරන එකක්. ගලට ඒ අවිඥානයක් නැහැ නේ ඒක සලකගන්න. අන්න කොහොම හරි ඔන්න ඔය විදිහට ස්පර්ශය පිළිබඳව තියෙන්නේ. ඉතින් මේ මෙච්චර වැදගත් උනේ මේ පස්ස මූලක සූත්‍රය ආශ්‍රයෙන් අපි ආව නිසා ඒකම තමයි අත් වශයෙන් ගැඹුරුම කාරණය. අපි මෙතෙන්දීම කියමු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙන කිසිම ශාස්ත්‍රවලට යන්න බැරි වුණා ස්පර්ශයෙන් එහාට. ඒක නිසා තමයි ඔය මේ පින්නතුන් කියවලා තියෙනවා නම් දීඝනිකාය පළවෙනි බ්‍රහ්මජාල සූත්‍රයේ 62ක් දෘෂ්ටි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ එකම පුංචි පාඨයකින්. තදපි පස්සපච්චය ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒකෙන් ඔක්කොම ප්‍රතික්ෂේප කළේ. එයින් පෙන්වුම් කරනවා ස්පර්ශයට එහා ගිය බුදුරජාණන් වහන්සේ. එහා ගියේ කොහොමද? අන්න පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගැනීම තුලින්. අර නාම රූප විඥාන දෙකේ සම්බන්ධය තේරුම් ගැනීම තුලින්. අන්න එතකොට මේකෙන්ම අපට හෙළි වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන වටිනාකම. එපමණක් නෙවෙයි දැන් ඒක ගැන කිව්ව නිසා ඇතම් කෙනෙකුට සැකයක් ඇති වෙලා තියෙනවා. දැන් බොහෝ දෙනා ඒක අපි මේ දෙන්න විවරණයට විරුද්ධව කියන කතාවක් තමයි මේ මව් කුසේ කතාව එන නිසා මේ සූත්‍රයේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අර පණ විදියට මේ භව තුනක් පිළිබඳ කතාවේ මෙතන තියෙන්නේ මේ භවයට කලින් කතාන්තරේ ඒ ගන්නේ මව් කුස. ඉතින් ඕකට සමහර විට දක්වන සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ තියෙන තිත්ථායතන සූත්‍රය කියලා. තිත්ථ සූත්‍රය කියලා. ඒකෙ මෙන්න මෙහෙම එකක් සඳහන් වෙන එක විශේෂත්වය තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ චතුරාර්ය සත්‍ය හා සම්බන්ධ කරනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඡන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය ගබ්භසවක්ඛන්ති හෝති. ඔක්ඛන්තියා සති නාම රූපං නා රූපච්ඡ සලආයතනං සලආයතනපච්ඡ පස්සෝ පස්සපච්ඡ වේදනා වේදියමානස්සකෝ වහං ඉදං දුක්ඛන්ති පඤ්ඤපේමි. අයං දුක්ඛ සමුදයෝති පඤ්ඤපේමි. ආං දුක්ඛ නිරෝධෝති පඤ්ඤපේමි. ආං දුක්ඛ නිරෝධ ගාමීති පදාති පඤ්ඤපේමි. ඒකේ තේරුම පින්නතුනි ඔන්න ප්‍රකාශ කරන සංඝයා වහන්සේලාට ඡන්නම් භික්ඛවේ ධාතුණං උපාදාය. ධාතු 6 මොනවද? ධාතු 6 තමයි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ. මේ ධර්මය ගැන හුඟක් දන්න ඇතම් අයට මතක් වේවි. ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ ච ධාතුරු අයං බිකු පුරිසෝ. මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු 6ක සම්පින්ඩනයක්. පඨවි ආපෝ තේජෝ වායෝ පමණක් නෙවෙයි ආකාශ විඥානයත් ඇතුළත්. එතකොට මෙන්න මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ ඡන්නම් බික්වේ ධාතුණං උපාදාය කියලා කියන්නේ පින්වතුනි ධාතු 6ක් උපාදාන වශයෙන් ගන්නා තාක් ධාතු 6ක් උපාදාන වශයෙන් මේ මැරෙන්නට කලින් ගත්තු පුද්ගලයා තුල මේ උපාදානය තියෙනවා නම් ඊළඟට කියන්නේ මොකද්ද? ගබ්බසවක්ඛන්ති හෝති. ඒක හේතු කරගෙන ගර්භයකට බැස ගැනීමක් වෙනවා. එතකොට විඥානය එතන කියුණානේ. විඥානයයි නාම රූපේ කතාවමයි තාම යන්නේ. මේක බොහෝ දෙනා වරදවල තේරුම් ගන්න කියනවා අර මේකෙන් හෙළි වෙනවයි අර භව තුනේ එනවාට සමබාධ විවරණය කියලා. නමුත් ඒකට එහෙන් පිටින්ම විරුද්ධයි මේක. මේ ධාතු 6 ගන්නා තාක් දැඩිව මේ ධාතු 6 හිතෙන් මකා දාන්නේ නැත්නම් අර ධාතු විභංග සූත්‍රයේ තියෙන ආකාරයට මකා නොදවන තාක් සත්‍යයයි උපාදානය තුලින් අන්න ගර්භයකට බැසගත්තා. ඔක්කාන්තියා සති නාම රූපං බැසගත්තු නිසා නාම රූපයක් ඇති වෙනවා. නාම රූපය ප්‍රත්‍ය කරගෙන සලආයතනයක් ආයතන හයක් තියෙනවා. සලආයතනයේ ප්‍රත්‍ය කරගෙන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව තියෙනවා. ඔන්න එතෙන්දිම අල්ලනවා චතුරාර්ය සත්‍ය. වේදිය මානසකෝහං වේදනාව නිසා වේදනාව ඇති තැනැත්තටයි මම කියන්නේ යාට මේ චතුරාර්ය සත්‍ය ඉදං දුක්ඛන්ති පඤ්ඤපේමි. ඒ පුද්ගලයා පිළිබඳ වේදනා අවස්ථාවේදී මේක දුකයි කියලා කතා වෙන්නේ. මේක දුකේ හටගැන්මේ කියලා කතා වෙන්නේ. දුකේ නිරෝධය කියලා කතා වෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඔන්න චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාද සම්බන්ධයි කියන්නේ. ඉතින් මේ තරම් වැදගත් පටිච්චසමුප්පාද ධර්ම මේකේ වැදගත්කම තව කීවිච්ච තැන් කොතිකුත් තියෙනවා. එක් අවස්ථාවක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඇසුරෙන් හේතු ගන්වන්න මෙන්න මේ වාක්‍යය කියනවා. බුත්තං හේතං භගවත භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ පටිච්ච සමුප්පාදය දකී. මේක ඇත්තනම් කී දෙනෙක්ද ධර්මය දන්නේ? පටිච්චසමුප්පාදය දන්නේ නැතුව ධර්මය දන්නවා කියලා කියන්න බෑ කියන එකයි මෙතනින් හෙළි වෙන්නේ බුද්ධ වචනයක් හැටියට. ඒක නිසාම තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රබල දේශනාවක් තියෙනවා. මේ පින්නතුන් මට සමාව දෙන්න ඕනේ. ඒක පාලියෙන්
දැන් බොහෝ දෙනා කැමති නෑ ඔය පාලි වචනේ. ඉංග්‍රීසි වචනේ තියෙන නම් හරි කැමති. පාලි වචනේ දැන් හරි අරුචි හැම දෙනාටම. ඉංග්‍රීසි වචනයක් දැම්ම හැටි කවුරුත් හරි ආසයි කියවන්න. මොකද ශාස්ත්‍රීය එකක් තියෙනවා. ඒ වුණත් මගේ පරණ ගතියෙන් මම උත්සාහ කරන්න මේ උද්දෘත පාඩ ඔක්කොම කියන්න තරම් මගේ දැන් කල්පනාවත් අඩුයි. ඒ වුණත් මේ ඒ තරම් ප්‍රබල ධාතුවක්. ආහාරණයක් මේක. පටිච්චසමුප්පාද පිළිබඳව තෝරන්නේ මෙහිම ජාතිපච්චය භික්ඛවේ ජරා මරණ. උපාදාව තථාගත අනුපාදාව තථාගතන ධිතාවසා ධම්ම ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදපච්චත පං තථාගතෝ අභිසම්බුද්ධති අභිසමේති අභිසම්බුද්ධිත්වා අභිසමෙත්වා ආජික්ඛති දේසේති පඤ්ඤපේති පඨපේති විවරති විභජති උත්තානි කරෝති පස්සථාතිචා. ඔන්නෝකේ තීරම ඊළඟට කියමු. එක නිදර්ශනය ඉස්සර බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ජාතිපච්චය භික්ඛවේ ජරා මරණ. උපත තියෙන නිසා ජරා මරණ. ඊළඟට ප්‍රකාශ කරනවා උපාදාව තථාගතං තථාගතවරු උපදිනේ හෝ වේවා තථාගතවරු නූපදිනේ හෝවා පිථාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා. ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්ථිතිතාව ඒ ඉදප්පච්චයතාව සිටියේම තං තථාගතෝ අභිසම්බුද්ධති. ඒ ධර්මතාව තථාගතයන්ටම අවබෝධ කරයි වටහා ගන්න. අවබෝධ කරගෙන වටහාගෙන ආචික්ඛති කියා දෙයි දේසේති දේසයි පඤ්ඤපේති පණවයි පඨපේති පිහිටුවයි විවරති විවරණය කරයි විභජති විභාග කර දක්වයි උත්තානි කරෝති පහත් කරලා සරල කරලා දක්වයි. සරල කරලා දක්වලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පස්සථාතිච බලවුයයි කිය. බලවුයයි කිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ඒකයි. අච්චර අර තරම් ගැඹුරු ධර්මයක්. අර নানা ප්‍රකාර විදිහට ඒ විග්‍රහ කරලා විභාග කරලා ඒ විවරණය කරලා පහත් කරලා දක්වලා බලවු කියලා කියන තියෙන අපවැන්න සඳහා බව මතක තියාගන්න. එතකොට අන්න ඒ වගේ වටිනා ඒ වගේම මේ පටිච්චසමුප්පාද ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශින් තවත් තැනක් තියෙනවා. ඔක්කොම නොකියුවත් අවිද්‍යාපච්චය භික්ඛවේ සංඛාරා යා තත්‍ර තතතා ආවිතතතා අනඤ්‍යතතා ඉදප්පච්චයතා අයං උච්චති භික්ඛවේ පටිච්චසමුප්පාද. ඔන්න පටිච්චසමුප්පාද හඳුනපු තවත් තැනක්. අවිද්‍යාව ප්‍රත්‍යේනි මහණෙනි අවිද්‍යාව ප්‍රත්‍යේනි සංස්කාර. ඒ දෙක අතර යා තත්‍ර තතතා කියලා කියන්නේ ඒ දෙක අතර යම් ඉසේ බව තතතා කියන්නේ ඉසේ බව. අවිතතතා කියලා කියන්නේ නොයසේ නොවන බව. අනඤ්‍යතතා කියලා කියන්නේ අංශේ නොවන බව. ඉදප්පච්චේතා කියලා කියන්නේ මේ නිසා මෙවන බව. මේවන නිසා මෙවන බවක් ඇද්ද මේකයි පටිච්චසමුප්පාද. ඔන්න තෝරපු හැටි. ඒක සනාතන ධර්මතාවක් බව. බුදු කෙනෙක් ඇතත් නැතත් ලෝකයේ සනාතනව පවතින ධර්මතාවක් බව බුදුරජාණන් වහන්සේ මහා පුදුම විදිහට දේශනා කළා. සිංහනාදයක් වගේ. ඉතින් ඒ වගේ ධර්මයක් අපි කල්පනා කරන්න ඕන. මේක අපිට තේරෙන්නේ නැහැ කියලා හගදාන්න නැතුව මේ ධර්මය තේරුම් ගත්ගෙනයි මේ මාර්ගඵල ආදිය ලබන්නේ. ඒක නිසා තමයි අර සුපබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ සෝවාන් වුණාට පස්සේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තු බව හෙළි වෙන සෝවාන් පුද්ගලෙක් හඳුනා ගන්න. දැන් කාලේ නම් සෝවාන් පුද්ගලෙක් හඳුනා ගන්න මේ භාවනා මධ්‍යස්ථානයකින් නිකුත් කරන සහතිකයක් අවශ්‍ය වෙනවා. ඉස්සර නම් එච්චර ඕනේ නෑ. මෙන්න මේ පාඨයෙන් මේ තනත්තාගේ ප්‍රත්‍යක්ෂය පෙන්වුම් කරනවා. සංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධං. යම් තාද්දයක් හටගන්නා ස්වභාවයක්ද ඒ හැම එකක්ම නිරුද්ධ වෙන ස්වභාවයද ඇති. මේ ටික තේරුම් ගන්න පුළුවන් අර දෙකක් අතරින් අපි කලින් දවසේ මුල්ම දවසේ ප්‍රකාශ කළා මේ පින්තුන්ට මතකයි. පටිච්චසමුප්පාද කියන්නේ ධර්මතාව ධර්ම නියාමතාව වෙනමයි ඒකේ නිදර්ශන වෙනමයි. ඒවා ඊටම බොහෝ දෙනා පටලවාගෙන. ඒකට නිදර්ශන දෙකක් තුල ගැබ් වෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයකම එතෙන්දී බුදුරජාණන් ප්‍රකාශ කළා. අවිද්‍යාපච්චය සංඛාරා කියලා ඉවරලා අන්න අර ටික කිව්වා. එහෙම නැත්නම් ජාතිපච්චය ජරා මරණ කියලා ඒ දෙක අතරේ තියෙන ධර්මතාව. ඒකට මේ ධර්මතාව දැකීමයි පටිච්චසමුප්පාද ධර්මයේ දැකීම අර 12කට පාඩම් කරගෙන කීම නෙවෙයි. ඒ ඔක්කොම පැටලෙවිලි තවත් වැඩි වෙනවා. අරක භව තුනකට කඩලා දැමීම. මේ ධර්මය සම්දිට්ඨික අකාලික බව කියලා කියෙද්දි. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයේ සම්දිට්ඨික අකාලිකයි. මෙලොව මේ ජීවිතය තුලටම අදාළව මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විසඳුයි. දුක පිළිබඳ ප්‍රශ්නේ විසඳුයි. ආයි මේක අතීතයට දාලා අතීත අවිද්‍යාවයි අරකතන්තරියක් නෑ මෙතන. මේ අවිද්‍යාව කතාවට වැටුනේ මොකද? ඒක අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළා. අර බොහෝ දෙනා
දැන් මේ උගතුන් පවා මහා ප්‍රධාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ ඒවයි අඩුවක් පෙන්වුම් කරනවා. මොකද අපිට පුරුදු අර අවිජ්ජා සංකාර දෙක නෑනේ මෙතන. නැතුව නෙවෙයි. අන්න අර විඥාන නාම රූප දෙක පිළිබඳව ඒ යථා තත්ත්වය නොදැනීමමයි අවිද්‍යාව. ඒ නිසා මේ දෙක අතර වටරවලල්ලේ යෑමමයි සංස්කාර. එහෙම හිතා ගන්න. එතකොට අවිද්‍යාපච්චය නොකියුවා නෙවෙයි. නියම මහා නිදානය විඥානයත් නාම රූපයත් අතරයි. අපි අර කිව්වාගේ දැන් එනේන අය හැමෝම මේ නොයෙකුත් හේතුන් නිසා එක එක යුගවල අහන ප්‍රශ්න තියෙන හැමෝම ඉන්නේ විඥානයයි නාම රූපය ගැන. දැන් මේ නාම රූපය ගැන දැන් කලාතුරකින් ඉඳලා. බොහෝ දෙනා විඥානය ගැනයි ඔය මිය යනකොට වෙච්ච කතාන්තරයි ඔය තමයි අරගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ ලක්ෂණයට පරිසම්පාදානෙ පෙන්눔 කළා තියෙනවා. මෙතන තියෙන්නේ දියසුලියක් පිළිබඳ කතාන්තරය. එතකොට මෙන්න මේ தත්යෙන් මිදීමත් දැන් අර මේ අපි ආරම්භ කළ ගාථාවේ අර ඉස්ලිවරය කිව්වේ රහතන් වහන්සේනේ. රහතන් වහන්සේ පාතාලයෙන් එතර වුණා කියලා කියන්නේ මොකක්ද? අපි කියවනේ පාතාලය කියන්නේ දුක්ඛ ශාරීරික දුක්ඛ වේදනා. මේ ශාරීරික දුක්ඛ වේදනා තමයි දුකේ තියෙන ලොකුම ගැඹුරුම මේවා මිදෙන්න බැරි විදිහේ තියෙන තත්ත්වය. නමුත් රහතන් වහන්සේලා ඊනුත් මිදුණු බව අර අපි කලින් අවස්ථාවක පෙන්වුවා. අර දබ්බමල්ල පුත මහ රහතන් වහන්සේ රහත් වුණ අවස්ථාවේ තමන්ගේ ශරීරයට ගිනි දැල්ව ගත්තා. ඒක දීනසා ගැනීමක් නෙවෙයිනේ. ඒ හිත අන්න අර අරහත් ඵල සමාපත්තියට දැම්මට පස්සේ ඒ ජීවමාන රහතන් වහන්සේ පිළිබඳව අපි නොයෙකුත් අවස්ථාවල පෙන්ලා තියෙනවා. අරහත් ඵල සමාපත්තියේ විශේෂත්වය තියෙන්නේ වේදනාවෙනුත් සාමාන්‍ය කීමක් තියෙන කවුරුත් දන්නවා. නිවන කියන්නේ අවේදිත සුඛයක් කියලා. නිවන කියන්නේ අවේදිත සුඛයක් කියන එක කවුරුත් වගේ දන්නවා. ඒ වගේම ඇතම් අවස්ථාවල අරුපුත්තු ස්වාමීන් වහන්සේගෙන් උත් අහලා තියෙනවා මොකක්ද මේ අවත්නි මේක සැපේ කියලා කියන්නේ. ජම් තැනක වේදනාවක් නැත්නම් මේකට ඇති සැපේ මොකක්ද? මේකේ ඇති සැපේ මොකක්ද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා වේදනාවක් නැති කමම තමයි මෙතන ඇති සැපත. මොකද සැප වේදනාවයි දුක් වේදනාව නොදුක් වේතුන සුඛ වේදනාව කියන මේ වේදනා සියල්ලම දුක. ඉතින් ඔන්න ඔය ඒ විදිහේ තත්ත්වයක් මේ ධර්මයේ දක්වන්නේ පාතාලයෙන් එතර වුණා කියලා කියන්නේ අන්න අර අරහත් තත්ත්වයයි. ඒක තුල ඒ ප්‍රත්‍යක්ෂී වටිනාකම මොකද්ද? ඒ බඳු ඒ සිතේ ඒ ටික මේ පින්නතුන් අහලා තියෙනවා. ඒ තත්ත්වයේදී සිත හඳුන්වන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා කියනවා. නැත්නම් අපපතිත්ථිත විඥාන කියලා කියනවා. දැන් අර විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලැබීම ගැන කතා කරනවා නෙමෙයි. විඥානය මව කුසක ප්‍රතිෂ්ඨාවක් ලබනවා. ප්‍රතිෂ්ඨාවක් ලැබුවට පස්සේ තමයි ඉතින් පුද්ගලයෙක් හැටියට ගන්න පුළුවන්. නමුත් ප්‍රතිෂ්ඨාවක් නොලබන තත්වයට විඥානයපත් කර ගැනීම තමයි මේ ශාසනයේ ඒ උතුම්ම ඉලක්කය විමුක්තිය. හිත ඒයින් මුදා ගැනීම තුලින් ඒක නොයෙකුත් ආකාරයට නොයෙකුත් සූත්‍ර වල සඳහන් වෙනවා. දැන් අර ධාතු 6 කතාව කිව්ව නිසා ඒ ධාතු විභංග සූත්‍රයේ මේ ධාතු 6 මකා හැරීමක් විරාජිතා කියලා කියන්නේ මේව මකා හරනවා. මේ රමලා හරින්නේ කොහොමද? මේ ධාතු 6 ඇඳිලා තියෙන්නේ අර මැනීම තුලින්. අපි ওই ධාතු කර්මස්ථාන ආදී පිළිබඳව යම් යම් අපේ ලියකියවිලි ඒවයි පින්නුම් කරලා දීලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා අපේ හිතේ ඇඳිලා තියෙන්නේ අන්න අර කියාපු මේ සවිඥානික සත්‍යයට ලැබෙන නාම රූපාශයෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂයේ තුලිනුයි මේවා ගොඩ නැගිලා තියෙන්නේ. මේ මැනීමක් කොටින්. එතකොට මේ මැනීම නැති කරන්න අන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා මෙතන තියෙන්නේ පඨවි ධාතුව. කෙස්ලොම් නියදත් ආදී නියෝජනය කරන්නේ පඨවි ධාතුව. බාහිරව තියෙන්නේ පඨවි ධාතුව. දෙකම එකයි. බාහිර පඨවි ධාතුව ලොකු. ඒ වගේම ආපෝ ධාතුව, ආපෝ තේජෝ වායෝ. ওই දෙට මේ ශරීරය තුල තියෙන ඒ ධාතු ඒවා බාහිර ලෝකයක් එක්ක සමාන කිරීම තුලින් යම් අවස්ථාවක අර ධාතුන්ගෙන් හිත මුදා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඒ ඇල්ම ඒ ආසාව නැති වුණ අවස්ථාවේ සිත ඒ ධාතු සංඥාවෙන් මිදුණා. එහෙම මිදිච්ච හිතයි නැවත අර කියාපු මව් කුසක උත්පත්තියක් නොලබන්නේ. මොකද ඒවා තියෙන තාක්. ඒකනේ කිව්වේ අර ඡන්නම් බිකවේ ධාතුණං උපාදාය. ධාතු 6 ග්‍රහණය කරගෙන සිටින තාක් අන්න මව් කුසක උපතක් ගැන කතා කරන්න පුළුවන්. ඒ දෙකක් අතර කැවීම අන්තිමට කෙරෙන්නේ. ඉතින් ඒ දෙකක් අතර ඒකනේ අපි කලින් අවස්ථාවක කිව්වේ දියසුලියක් හඳුන ගන්න පුළුවන් වෙනෝනේ. දියසුලියක් හඳුනගන්නේ අර වට්ටියක් තියෙන කන්නේ. මහා මුදේ අන්න අතනේ කියලා අත දික් කරාම කොතනද කියලා කියන්න බෑනේ. දියසුලියක් නැත්නම් දියසුලියක් ඇති තැන තමයි මම කියලා අතනේ කියලා පෙන්වන්න කරන්න පුළුවන්. ඒ වගේ හිතා ගන්න මේ ලෝක අපි මේ සත්වයා කියලා කියන එක එකක්ම දියසුලි. මේ සංසාරයේ දියසුලි. එතකොට මෙන්න මේ දියසුලි ඒවා යම් අවස්ථාවක කලින් දේශනෙත් අපි පෙන්නුවා අර දියසුලිය නැති වෙන විදියට
දියසුලියක් ඇති වෙන හැටි නම් අපි ප්‍රකාශ කරලා තියෙනෝනේ. ඒ විදිහට මේ සත්වයා ඒ දියසුලිය අපි අනිත් පැත්තකින් කියනවා නම් ඒක තේරුම් කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන් දැනට ව්‍යවහාරයේ පවතිනෝ ශාරීරිය පිළිබඳව උපාදින්න කියන වචනය. උපාදින්න කය. උපාදින්න කය කියන එකත් ඔය නොයෙකුත් ආකාරයට උගතුන් විවරණය කළත් අපිට හිතා ගන්න තියෙන්නේ මරණ අවස්ථාවේදී ග්‍රහණය කළ. පළමුවෙන්ම ග්‍රහණය කළ ටික තමයි අපි මේ රැක ගන්න බලන්නේ. මව් කුසේ අර මඩ පැල්ලම තුලින් ඒ අල්ලගත්තු ග්‍රහණය නේද අපි මේ ගර්භය කියලා කියන්නේ. ගර්භය කියලා කියන්නේ. අම්මගේ හපන්කමක් නෙවෙයි දරුවාගේ හපන්කම තමයි එතන තියෙන්නේ. අම්මගේ හපන්කමක් තියෙනවා. ඉතින් අර ඒ පැත්තේ. ඒ දරුවාගේ හපන්කම කෙසේ වේවා අර මෝහය තුලින් ඒ ග්‍රහණය නිසා ඒ අම්මගේ රුධිරය ඒවත් උරාගෙන මේ ගර්භය කියලා මේක වැඩිලා අන්තිමට ඉතින් අර කිව්ව රත්තරන් දඩුවෙක් උපදින. නමුත් අන්න ඒ දියසුලිය. එතකොට ඒ කියන ග්‍රහණය ඇති උනේ අන්න අර දියසුලිය අර ඒ දෙකක් නිසානේ. විඥානයත් නාම රූපයත් නිසා. එතකොට සත්වයා කියලා කියන්නේ මේ සංසාර මුහුදේ තියෙන අර කියාපු දියසුලිය අර විදිහේ දියසුලිය. මේ උපාදින ශාරීරිය නියෝජනය කරන්නේ බාහිරයේ මහා භූත ධර්මයන් තුලින් තමන් ග්‍රහණය කරගත්තු ටික. ඒක රැකගන්න නෙමෙයි අපි කොච්චර මේ බලන්නේ. ඉතින් අපේ මේ ශාරීරියේ ඇතුලේ තියෙන වාපිත්සෙන් කෝපාදී එහෙම ඇති වෙන්නේ මේ උපාදින්නේ. ඊළඟට අර කිව්වා වගේ අර පදික එදිකාව යනකොට අනිත් එක්කෙනා ගැටිලා පොලිසිය යන්නේ. ඒ ඔක්කොම වෙන්නේ මේ ටික නිසානේ. මේක ග්‍රහණය කර. ඒක නිසා අර සවිඥානික ලෝකයේ තියෙන මේ භයානකම තත්ත්වය තමයි යෝක. ඒක ජාති ජරා ව්‍යාධි මරණ ඔය කවදාත් යන පාතාලේ නැති දුක් වේදනා විඳින්න. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. ආනන්ද මෙන්න මේ පටිච්චසමුප්පාදයේ ධර්මයෙන් නොදැනීම තුලිනුයි මේ ලෝක සත්‍යය අවුලුණු නූල් පොලයක් වගේ. අවුලුණු හුවැටියක් වගේ. මේක අවුල් කරගෙන සංසාරයේ අවුලෙන් අවුලට යමින් තව තවත් දුරට යන්නේ. මේක බුදුරජාණන් වහන්සේ යන්න විසඳුවා. මේ අවුල විසඳුවා. කොහොමද පෙන්වලා දුන්නා. මේ ස්පර්ශය කියන එකේ දෙපැත්තක් තියෙනවා. අධිවචන සම්පස්ස පටිච්ච සම්පස්ස. නාමයයි රූපයයි කියලා දෙකක් තියෙනවා ස්පර්ශය හා සම්බන්ධව. ඊළඟට අනිත් අතට විඥානයත් නාම රූපයත් අතර දෙකක් තියෙනවා. ඊළඟට අන්තිමට පෙන්නවා විඥානේ අනිදස්සන කරගන්න හැටි. අපි ඒ ගැන කලින් දේශනාවේ සෑහෙන්න කියලා තියෙනවා. විඥානයේ වැටෙන ඡායාවක් වගේ නාම රූපය කියලා කියන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර තුලින් දැන් අර අන්ධයා ගිහිල්ලා අරකේ හැපුණාම හිම කැටයක ඒ ගන්න සංඥා වගේ ලෝකයා ඒක තුලින් ඊළඟට ලෝභ දෝෂ මෝහ ආදී උපදවා ගන්න. ඒ ගැටීම තුලින් ඊළඟට ඒක තුලින් තව තවත් හර නූල් බෝලේ අවුල් වෙනවා. අතීතයෙන් ආපු කර්ම වේග නිසා හටගත්තු මේ ශරීරයෙන් ඊළඟට ඒක උපකාර කරගෙන ඒක රැක ගැනීම සඳහා අර විදියට පස්පව් කරමින් ලෝකයක් එක්ක නානාවිදේ පිළිකලා කරගනිමින් කලස් රැස් කරගනිමින් නැවතත් අර දියසුලිය තව දුරටත් ගෙන යනවා. නමුත් රහතන් වහන්සේලා කරේ මොකක්ද? අන්නර ප්‍රඥාව තුලින් ඒකයි මෙතන වැදගත් දේ. ප්‍රඥාව චරං කියලා වචනේ තියෙනවා. ප්‍රඥාවේ කෙලවර උතන. ප්‍රඥාවට බැස ගන්න පුළුවන් තැන උතන. මොකද්ද? විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ සම්බන්ධතාවය. ඒක හරියාකාර තේරුම් ගත්තනම් ඒක තේරුම් අරගෙන යම් අවස්ථාවක අර බුදුරජාණන් වහන්සේ දක්වපු ප්‍රතිපදාව තුලින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්මයන් නුත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන ධර්මයනුත් ඒවයිනුත් අර හිත මුදාගත්තනම් යම් අවස්ථාවක අන්න එතකොට ඒ විමුක්ත tattve තමයි ඔය අපි පෙන්වුම් කළ ගිය සැරෙත් ඔය අනිදස්සන විඥාන අපපතිත්‍ිත විඥාන ආදී වශයෙන් දක්වන්නේ. එතන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ භවයේ කියලාවල. එතකොට භවය කියලා කියන්නේ අන්න අර විදිහේ මේ ලෝකයේ හිතන විදිහේ නෙවෙයි. මේක උපාදානය නිසා පවතින. ඒ මේ භව tattweට තව වචනයක් යොදලා තියෙනවා ඉත්තත්ව කියලා. ඉත්තත්ව කියලා කියනවා. ඒකත් බොහෝ දෙනාට තේරුම් ගන්න බැරි දෙයක්. ඉත්තත්ව කියලා කියන්නේ පින්වත්නි. දැන් ඉත්තන් කියලා කියන්නේ මෙසේ. ඉත්තත්ව කියලා කියන්නේ මෙසේ බව. එතකොට මේ පැවැත්ම තුල තියෙනවා මහ පුදුම අර ඉස්සලා කිව්වා වගේ දෙකක් අතර ගැටුමක්. මෙසේ බවත් අන්සේ බවත්. යමක් දෙයක් බවට පත් වුණාට පස්සේ ඒකට අපි මෙසේ බව කියලා කියනවා. හැබැයි නිරන්තරයෙන් මේක අංශේ බවට පරිවර්තන. ඕක තමයි අයිත්‍ය භාව අඤ්ඤතා භාවං. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්ධාන සංසරං ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති කියලා. වේදේතානුපස්සනා සූත්‍රයේ.
මේ තණ්හාව දෙවන්න කරගෙන යන මේ සාමාන්‍ය මේ ලෝකයා ප්‍රත්‍යඥ ලෝකයා මේ දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරනවා. ඒ තැනත්තා ඉත්ථභාව අඤ්ඤතාභාව කියලා කියන මේ දෙකෙන් මිදෙන්නේ නැහැ. ඉත්ථභාව කියලා මේ தત્ත්වය කියලා ගත්ත හැටිය මොහොතක් පාසා ඒක අඤ්ඤතාභාවයටපත් වෙනවා. අනිත්‍යතාව කියලා කියන්නේ අනිත්‍යතාව කියලා කියන්නේ ඒ යම් ස්ථාවරයක් ඉස්සෙල්ලා ගන්නවා මේක තමයි මගේ தત્ත්වය. මේකයි මගේ தત્ත්වය කියලා ගත්ත හැටි ඒක ඊළඟට අන්නේ ලෝක ස්වභාව අනිත්‍යතාව ධර්මය තුලින් ඒක වෙනස් වෙනවා. ඔන්න ඔය දෙක අතරයි කොට පැවැත්මක් තියෙන්නේ. මේ ඉත්ථභාවය රැක ගැනීමත් අඤ්ඤතාභාවය වැළැක්වීමටත් කරන නිෂ්ඵල ප්‍රයත්න වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙන්න මේ ඉත්ථත්වයට හේතු වෙන මේ දියසුලිම ඒක ඒ ක්‍රියාත්මක වන බලවේග මොනවද? අන්න ඊළාට එකටියෙන් ගත්තොත් ඒක නම් අවිද්‍යාව තණ්හාව කියලා කියන්න පුළුවන්. අවිද්‍යාව තණ්හාව තවත් ඉදින් ගත්තොත් අර කියාපු විපල්ලාස ධර්ම හතර. දැන් අපි දියසුලිය ගැන කිව්වේ අනිත්‍ය ලෝක ස්වභාවය අනිත්‍යයි. නමුත් අනිත්‍යයේ නිත්‍ය සංඥා අනිත්‍ය නිත්‍ය හැටියට සැලක. අසුබ දේ සුබ හැටියට සැලක. දුක් සහිත දේ සැප හැටියට සැලකනවා. තමාගේ නොවන අනාත්ම දේ ආත්ම හැටියට සැලකනවා. ඔය කියපු විපල්ලාස ධර්මයන් නිසා තමයි මේ දියසුලිය පැවැත්මක් තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක අන්නර මේ ධර්ම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළා අර කියාපු විදර්ශන සමතේන් යම් සමාධියක් ලබාගෙන ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩා ඒක චිත්තසංතානය තුල දියුණු කරලා යම් අවස්ථාවක විදර්ශනා ඥාන තුලින් මේ භවය ගැන කලකිරෙන්න පංච උපාදානස්කන්ධයෙන් කලකිරෙන්නේ නැතිව එයින් මිදෙන්න බෑ. ඒ වගේ අන්නේ යම් අවස්ථාවක මේ හිත මුදාගත්තා නම් අන්නේ අවස්ථාවේ තමයි අන්නර කියාපු විමුක්ත අනිදස්සන තත්වයට හිතපත් වෙන්නේ. ඒපත් වෙනු ඒක තුලින් ඒ උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා භවය මෙතනම කෙලවරයි කියලා. භවය මෙතනම කෙලවරයි. ඒ ප්‍රත්‍යක්ෂය නිසාම නැවත ඉපදීමට සුදුසුකමක් නැහැ. අපි කියමු සුදුසුකමක් නැහැ. ඒ අර නාම රූපය ගිහිලා ඒ කියන්නේ අතෙන්දි කිව්ව ආනන්ද යම් හේතුවක් නිසා යම් කිසි විදියකින් විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාවක් නොලබනවද? එහෙනම් නැවත ජාති ජරා මරණ ආදියක් පෙන්වාලිය හැකිද? නැත්නම් ස්වාමී. ඔන්න එතකොට මේ පින්නතුන් සලකා ගන්න. අද මේ කිව්වේ ඊ타මත්ම වටිනා සූත්‍රයක් කියලා හිතා ගන්න මහා නිදාන සූත්‍රයේ විශේෂයෙන් ඒකට අමූලික හැටියටයි අපි අර ඒක මූල සූත්‍රයේ පෙන්වුවේ. ඉතින් මේ කාරණා මේ පින්නතුන් ප්‍රායෝගික වශයෙන් මේවා අත්දකින්න තාක් මේවා නිකන් ඔය උගතුන්ගේ ඒවා වගේ හැටියට සලකන්නේ නැතුව තමයි මේ ධර්ම මාර්ගය කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ පරිසම්පාද ධර්මය පාවිච්චි කරන හැටියට අපි මේ පින්නතුන්ට මතක් කරනවා. අද දින මේ පින්නතුන් වෙනද වගේ සෑහෙන පිරිසක් පොය 800 සමාදන් වුණා. අනිත් මේ යම් සීලයක් උඩ ඉඳගෙන මේ මගේ නිවනට උපකාර වෙන ධර්ම දේශනාවක් මේ අවස්ථාවේ ඇසුවා. එතකොට මේ යම් තාක් ඒක උපකාර කරගෙන මේ පින්නතුන් උත්සාහවත්ව තමන් කරන බණ භාවනා සාර්ථකයෙන් බලාපොරොත්තු වූ උත්තමාර්ථයන්ට මේ ජීවිතය දුන් පැමිණීමට මේ කුසල ශක්තිය මේ ධර්මාශ්‍රම කුසල ශක්තිය හේතු වාසනා වේල ප්‍රාර්ථනා කරගෙන එසේම අවිචේසිත අකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයක් අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකිනුතුන් මම ආමහණිය සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථායන් එත්තාවතා චම්හිහි සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය සබ්බේ දේවානුමෝදිත අමතං පදං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගමන ශාසනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානාගමනිද්දි ඊසනං ආකාශට්ඨා බුම්මට්ඨා දේවානා වාචිනම් දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා කප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි සෝකා දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා නිබ්බාන
සබ්බීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සංඝානුභාවේන සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය